සිහින අපව ජීවත් කරවයි. අපව ශක්තිමත් කරවයි. දිගු ගමනකට අපව යොමු කරවයි. එහෙත් ඒ සිහින ලෙහෙසියෙන් සැබෑ නොවේ. අපේ දැක්ම, කැපවීම, අධිෂ්ඨානය අපේ සිහින මල් බල ගන්නවයි, සැබෑ කරවයි. අහසින් වැඩෙනා පුංචිම පුංචි ජල බිඳුවෙන් පවා උපරිම ඵල නෙලාගත් ශ්‍රී ලාංකිකයන් වූ අපට ප්‍රෞಢ ඉතිහාසයක් උරුම වී තිබේ. මේ ප්‍රෞಢත්වයේ අරුමය අපි අනාගතයටද රැගෙන යන්නේ. අපි ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලයයි. ආසියානු ඵලදායිතා සංවිධානයට 1966 වසරේ එක් වුණු අප වසර 1996 දී ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය ආරම්භ කරන ලදී. තවද 1996 වසර ජාතික ඵලදායිතා වසර ලෙස නම් කිරීමද විශේෂ කරුණකි. අපේ කාර්යය වන්නේ ශ්‍රී ලංකාව අන්තර්ජාතික තරගකාරීත්වයට මුහුණ දීම සඳහා ඵලදායිතාවය වැඩි දියුණු කිරීමත්, ජාතික සංවර්ධනය සාධක කිරීමත් සහ ජීවන තත්ත්වය උසස් කිරීමත්. දස අත පැතිර සිටින ලොකු කුඩා සමගී ජන ජීවිත අදට වඩා හෙට වඩාත් යහපත් කිරීමට, රටට දැයට වටිනාකමක් ඇති ඵලදායී මිනිසෙකු කිරීමට ඔවුන්ට ඇවැසි හරි මගක අපි ඔවුන්ව රැගෙන යන්නෙමු. ජීවිතයට වටිනාකමක් එක් කරන්නෙමු. ඒ අපේ වගකීමයි, ජාතික යුතුකමයි. අද කවුරුත් දන්නවා ජාත්‍යන්තර වශයෙන්ුත් දේශීය වශයෙන්ුත් බොහොම සමාජයත් ඒ වගේම ආර්ථික කටයුතු බොහොම තරඟකාරී ස්වරූපයක් දරනවා. මෙහිදී මේ තරඟකාරීත්වය යටතේ ජාත්‍යන්තර වශයෙන්ුත් දේශීය වශයෙන්ුත් ඵලදායිතා සංකල්ප සමාජය තුළ ඒ වගේම ආර්ථිකය තුළ සමස්ත ක්‍රියාදාමයන් තුළ ව්‍යාප්ත කිරීම ඉතාමත් වැදගත්. මෙහිදී අපේ ඵලදායිතා ලේකම් කාර්යාලය පසුගිය කාල සීමාව තුළ විශේෂ අවධානයක් යොමු කරලා තියෙනවා. රාජ්‍යාංශයේ ඒ වගේම පාසල් සහ වෙනත් පෞද්ගලිකාංශ වැනි ආයතනවල මේ ඵලදායිතා සංකල්පය වැඩි වශයෙන් ව්‍යාප්ත කරන්න. මම හිතන්නේ මේ ව්‍යාප්ත කිරීම සඳහා විවිධ වැඩසටහන් පැවැත්වෙනවා. ඒ යටතේදී මේ ඵලදායිතා තරඟාවලිය මම හිතන්නේ අපේ ලංකාවේ රාජ්‍යාංශයේත් පෞද්ගලිකාංශයේත් ඒ වගේම පාසල් විශාල වශයෙන්ම මේ ඵලදායිතා වැඩසටහන් සඳහා යොමු වීම තුළ ඵලදායිතා සංකල්පය භාවිතය සඳහා විශාල කැපවීමක් ඒ වගේම අවබෝධයෙන් කටයුතු කිරීමක් පහුගිය දවස්වල දක්නට ලැබෙනවා. ඔබට දකින්න පුළුවන් බොහෝ වෙලාවට රාජ්‍යාංශයේ කාර්යාලවලට ගියාම විශේෂයෙන් පාසල් රෝහල් වැනි ආයතනවලට ගියාම මේ ඵලදායිතා සංකල්පය බොහෝ දුරට රාජ්‍යාංශවලට ව්‍යාප්ත වෙලා කියන එක අපට අත්දකින්න පුළුවන් කාරණයක්. අපි දන්නවා වෙනදාට වඩා මහජනතාවට හිතවත් මහජනතාවගේ කටයුතු වඩා පරිසරයක් සහිත ඉතාමත්ම ලස්සන රාජ්‍ය ආයතන එහෙම නැත්නම් ඉතාම හොඳින් මැනවින් සංවිධාන වූ රාජ්‍ය ආයතන පද්ධතියක් මේ ඵලදායිතා වැඩසටහන් තුළ දියුණු වෙලා කියන කාරණේ අපට කියන්න පුළුවන්කම ලැබෙනවා. ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය 2002 වසරේදී කම්කරු සහ රැකීරක්ෂා අමාත්‍යාංශය යටතේ ප්‍රතිස්ථාපනය කිරීමට කටයුතු සිදු වුණා. එහිදී අලුත්ම කාර්යාලයක් විදියට මේක ආරම්භ කිරීමට සිදු වුණා. එහිදී අධ්‍යක්ෂවරයා වශයෙන් කටයුතු කළේ මමයි. එහි ලිපිකරුවා විදිහට කටයුතු කළේ මමයි. එහි කාර්යාල කාර්ය සේවකයා විදිහට කටයුතු කළේ මමයි. එපමණක් නෙවෙයි ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලයේ එකම සම්පත්දායකයා වුණෙත් මමයි. මට ලැබිලා තිබුණු එකම පහසුකම වාහනයක් සහ රියදුරෙක් පමණයි. වර්ග අඩි 100ක විතර කාර්යාලයක මේ සියලුම කටයුතු කරගෙන ගියා. එහිදී අපි විවිධ පැති ඔස්සේ අපේ වැඩසටහන් ක්‍රියාත්මක කළා. අපි ඵලදායිතා පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කළා. ඊට අමතරව විවිධ ඉලෙක්ට්‍රොනික සහ මුද්‍රිත මාධ්‍ය සමග සම්බන්ධ වෙලා විශේෂයෙන්ම මුදල් නොමැති වුණත් ඒ අයගේ වටිනා කාලය අරගෙන ජනතාවට මේ පණිවිඩය අරගෙන ගියා. ඊට අමතරව ඵලදායිතාවයේ ක්‍රියාත්මක කරන ආදර්ශන රට පුරා ඇති කරලා ඒ ආදර්ශන අනුගමනය කිරීමට
විවිධ රාජ්‍යාංශය, පුද්ගලිකාංශය, පාසල් අංශය කියන අංශ තුනේම සියලුම සමාජිකින් දැනුවත් කළා. ඉන් අනතුරුව ක්‍රමක්‍රමයෙන් මේ ඵලදායිතා ලේකම් කාර්යාලයේ ජනතාව අතර ජනප්‍රිය වෙන්න පටන් ගත්තා. ඉන් පස්සේ තමයි අපි තවදුරටත් ප්‍රජා ඵලදායිතාව කියන කොටස මේකට එකතු කරේ. මේ වගේ සියලුම කටයුතු හරහා ජනතාව ඵලදායිතා කරා ඒකරාශී වෙනකොට ඒ ඇඟීම සඳහා අපි 2002 වසරේ සිටම ඵලදායිතා සම්මාන ප්‍රදානය ක්‍රියාත්මක කළා. එදා මහ ජනතාවගේ අප්‍රසාදයට ලක් වුණු විශේෂ ක්ෂේත්‍ර කිහිපයක් අද වෙනකොට ජනතාවට සමීප ආයතන බවට පත් වෙලා තියෙනවා. දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල අද ජනතාවට සමීප ආයතන බවට පත් වෙලා තියෙනවා. ඔවුන්ට සේවා සපයන කාල වේලාවන් ඉතාම කෙටි වෙලා තියෙනවා. ඒ වගේම තමයි රෝහල් විශාල සංඛ්‍යාවක් අද ඵලදායිතා මට්ටමින් ඉහළ ගිහිල්ලා රෝගීන්ට අතිවිශිෂ්ට සේවාවක් සපයන තත්ත්වයට පත් වෙලා තියෙනවා. අද අන්තර්ජාතික මට්ටමේ සම්මාන පවා ලබා ගැනීමට රෝහල් රාශියක් සමත් වෙලා තියෙනවා. ඒ සියල්ලම අපට ළඟා කරගෙන හැකි වුණේ මේ ඵලදායිතා ව්‍යායාමයේ 2002 ඉඳලා අද දක්වා අඛණ්ඩව විවිධ බාධක මැද්දේ ගෙන ආපු නිසයි. රටක සංවර්ධන ක්‍රියාවලියේලා ඵලදායිතාව මහඟු භූමිකාවක් ඉෂ්ට සිද්ධ කරනවා. එය ඉතා හොඳින් වටහාගත් ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය ශ්‍රී ලංකාව තුළ ඵලදායිතා සංකල්ප රෝපණය කිරීමලා ශේෂ්ත්‍ර 4ක රාජකාරී කටයුතු ඉෂ්ට සිද්ධ කරමින් සිටිනවා. ඒ අනුව රාජ්‍යාංශය, පාසල් අංශය, පෞද්ගලිකාංශය සහ ප්‍රජා මට්ටමින් ඵලදායිතා ප්‍රවර්ධන කටයුතු ඉටු කරමින් ශ්‍රී ලංකාව තුළ ඵලදායිතා සංස්කෘතියක් ඇති කිරීමේලා මූලිකත්වයෙන් කටයුතු කරන රාජ්‍ය ආයතනය. ඕනෑම රටක ඵලදායිතාව මිනුම් කළ හැකි දර්ශක ගණනාවක් පවතිනවා. ඒක පුද්ගල දළ ජාතික ආදායම, ඒ වගේම නව්‍යකරණ දර්ශකයේ අප සිටිනා තැන, ගෝලීය තරඟකාරීත්ව දර්ශකයේ යම් රටක් සිටිනා ස්ථානය, ඒ වගේම ව්‍යාපාර පහසුකාරක දර්ශකයේ සිටින ස්ථානය, මෙවැනි දර්ශක ගණනාවක් මගින් ඵලදායිතාවේ මැනිය හැකියි. ඒ අනුව ශ්‍රී ලංකාව ඵලදායිතා දර්ශක වලින් සිටිනා තැන අධ්‍යයනය කිරීම මගින් ඵලදායිතා ලේකම් කාර්යාලයේ උපාය මාර්ග දිනෙන් දින අලුත් කරමින් ඵලදායිතාවය සපිරි රටක් කරා ගෙන යාමට අවශ්‍ය ක්‍රියාමාර්ග නිරන්තරයෙන් අප විසින් ගනු ලබනවා. අපි ඔබට වඩාත් සමීපතම හිතවතෙකු, මිතුරෙකු, සොයුරෙකු ලෙසින් ඔබට අවශ්‍ය උපදේශකත්වය, තොරතුරු, රැකවරණය, ධෛර්යය ලබා දෙන්නෙමු. ඒ සැබෑම නියමයක සතු සුවිශේෂී වූ වගකීමයි. සිව් දෙසට විහිදුණු නියම කාර්යයන් අධ්‍යාපනය, රාජ්‍යාංශය, පෞද්ගලිකාංශය ජන ජීවිතයේ දෙසට සමීපව පවතී. රටකට ඇවැසි ඵලදායී පුරවැසියන් බිහි කිරීම අප සතු ජාතික කාර්යයකි. ඒ උදාර කටයුත්තට අප අප වී සිටිමු. රාජ්‍ය අංශය අපගේ කුඳුනාරටයයි. වසර ගණනාවක් පුරා ජන සේවයටත් ප්‍රතිපත්ති සම්පාදනයටත් තම දැනුම, ශ්‍රමය කැප කළ රාජ්‍ය සේවයට අවශ්‍ය පුහුණුව මඟ පෙන්වීම නිබඳවම ලබා දෙන්නෙමු. ඒ අප සතු තවත් එක් නියම කාර්යයකි. රාජ්‍ය අංශය සේම පෞද්ගලික අංශයද අපට ඉමහත් වැදගත්. රටේ නිෂ්පාදන කාර්යය තුළ අතිශය වැදගත් ප්‍රමාණයක දායකත්වයක් පෞද්ගලික අංශයේ පිරිනමයි. රෑ පහන් වන තුරා තම ශ්‍රමය, ශක්තිය රටේ ආර්ථිකයට පිරිනමන වැඩිම ශ්‍රම හමුදාවක් සිටින පෞද්ගලික අංශයටද අප නිරතුරුවම සහාය වන්නෙමු. මේ සියලුම අංශ අවසානයේ කේන්ද්‍ර වන්නේ උරෙන් නුර ගැටෙන අපේම ආදරණීය ජනතාවටයි. ඔවුන්ට හරි මඟ පෙන්වීම, ආරක්ෂා කිරීම, දැනුවත් කිරීම අප සතු කාර්යයකි. දිස්ත්‍රික්ක 25 පුරාම ව්‍යාප්ත අපේ ක්ෂේත්‍ර සංවර්ධන නිලධාරීන් මගින් සියලුම ක්ෂේත්‍රවල නිරත වන විවිධ තරාතිරමේ සැමටම එක ලෙස අපේ නොමසුරු නියම සේවය ලබා දෙන්නෙමු.
ඵලදායිතා ජන සංස්කෘතියක් රට පුරා ඇති කරවීමේ කාර්යයේ අප නිරත වී සිටිමු. අපේ මූලික අරමුණ වන විවිධ ක්ෂේත්‍රයන්හි ඵලදායිතාවේ ප්‍රවර්ධනය, ඇගයීම හා මැනීම, පුහුණුව හා සංවර්ධනය ඔස්සේ මානව ප්‍රාග්ධනයේ ගුණාත්මක භාවය ඉහළ නැංවීම හා ක්‍රමවේද ක්‍රියාවලීන් වැඩි දියුණු කරමින් විශිෂ්ට අත්දැකීම් හුවමාරු කරගනිමින් ඉදිරියට යන දැනුම පාදක කොටගත් සංවිධාන ව්‍යුහයක් ගොඩනැගීම, විවිධ ක්ෂේත්‍රයන්හි පවත්නා විවිධත්වයන් සැලකිල්ලට ගනිමින් ජාතික ඵලදායිතා ඉලක්ක හා ප්‍රමිතීන් ස්ථාපිත කිරීම, ජාතික ව්‍යාපාරයක් ලෙස ඵලදායිතා ප්‍රාග්ධන වැඩසටහන සමාජගත කිරීම හා ඵලදායිතා වැඩ සංස්කෘතියක් රට තුළ ස්ථාපිත කිරීම, තත්ත්වය හා ඵලදායිතාවේ ඔස්සේ නව්‍යකරණය හා නිර්මාණශීලීත්වය දිරිගැන්වීම උදෙසා සාමූහික වැඩසටහන් ප්‍රවර්ධනය කිරීම යන සාධක මත පදනම් වී කටයුතු කරන අපට අපේක්ෂිත ඉලක්කයන් කරා ගමන් කරන්නට හැකි වී තිබේ. අද සමාජයේ සක්‍රියවම ක්‍රියාත්මක වන අනෙකුත් අංශවලටද අපේ සේවාවන් නොමන්දව ලබා දෙන්නෙමු. ආසියා ඵලදායිතා සංවිධානයේ ප්‍රබල සමාජිකයෙක් වන අප අනෙකුත් රටවල් සමග ඉතා සමීපව කටයුතු කරන අතර ජාත්‍යන්තරයේ පැසසුමද දිනා සිටින්නෙමු. Since January 2014, I have been working as the director of the industry department of the Asian Productivity Organization. Before I joined the APO, I was the director of the National Productivity Secretariat of Sri Lanka from 2010 to December 2013. During that period, we prepared a 5-year roadmap to guide our national productivity movement. Based on that roadmap, we introduced many activities, projects and programs for improving productivity in the public and service, private, especially SMEs, education and community sectors. Many public and service sector organizations started new initiatives and made significant adjustments to inculcate a productivity culture among their staff. Productivity tools and techniques were also introduced to the police departments and in 620 police stations around the island, resulting in numerous improvements in their works and police training colleges. The Bank of Ceylon and People's Bank adopted productivity promotion practices. We saw tangible results as customer satisfaction with their bank branches increased. Basic productivity concepts are now touched in schools even at the kindergarten level. The National Productivity Award ceremony is a prestigious event in Sri Lanka, especially after the evaluation criteria for the 3 main sectors were modified to focus more on results as they recognize meaningful improvements. To accelerate the national productivity movement, the National Productivity Secretariat, we recruited around 650 graduates with the support of the Ministry of Productivity Promotion. These new productivity development officers were given basic training and assigned to divisional and the district secretariats. The National Productivity Secretariat assigned specific roles and responsibilities to these officers at regional level with support from the district and the divisional secretaries. Their works continues to mean so much to so many. I especially want to emphasize how beneficial it has been for professionals, public and private sector officials, resource persons and volunteers to join hands with the National Productivity Secretariat to spread productivity initiatives throughout all over the sectors of economy. The Asian Productivity Organization also supports us in national productivity promotion activities. I appreciate the efforts of all stakeholders and their contributions to socio-economic development activities. Congratulations to the National Productivity Secretariat for leading the national productivity movement of Sri Lanka. හෙට උදාවන්නේ අලුත් දිනයකි. අපේ යෝගාන්විත අනාගතයකි. ඒ සඳහා දිරිමත්ව මුහුණ සිහින සැබෑ කරගමු. ශ්‍රී ලාංකේය ජනපෞරක් අපි ගොඩනගන්නෙමු. ඒ අපේ සීනය, අධිෂ්ඨානය, ජාතික වගකීමයි.